හරි බලන්න 2012 ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ධාරා විද්‍යුත් ස්ට්‍රක්චර්ඩ් එක. මේක අපිට කියනවා කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය මැනීම සඳහා භාවිතා කරන විභවමාන සැකසුමක අසම්පූර්ණ රූප සටහනක් දීලා තියෙනවා. මෙම පරීක්ෂණය පළවෙනි කොටසේ අහනවා මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා එක රූපයේ පෙන්වා ඇති සංකේතයන්ට අදාළ අයිතම වලට අමතරව එක රූපයේ පෙන්වා ඇති අයිතම වලට අමතරව දෙක රූපයේ පෙන්වා ඇති අයිතමද සපයලා තියෙනවලු. බලන්න අයිතම හතරක් දෙක රූපයේ පෙන්වනවා යට රූපේ. පළවෙනි අයිතමේ විදිහට පෙන්වන්නේ මැද බිඳු ගැල්වනෝමීටරයක්. දෙවෙනි අයිතමේ විදිහට පෙන්වන්නේ මැද බිඳු නොවන ගැල්වනෝමීටරයක්. ඒ කියන්නේ බිඳුව කෙලවරක තියෙන ගැල්වනෝමීටරයක්. තුන්වෙනි රූපේ පෙන්වන්නේ ටැප් ස්විච් එකක්, ටකන යතුරක්. හතරවෙනි රූපේ පෙන්වන්නේ ප්ලග් ස්විච් එකක්. එහෙම නැත්නම් පේනු යතුරක්. මේ මැද බිඳු ගැල්වනෝමීටරයේ තියෙන විශේෂත්වය තමයි මෙයාගේ බිඳුව මැද්ද තියෙන නිසා උත්ක්‍රමණය දෙපැත්තට අරගන්න පුළුවන් ධාරාව දෙපැත්තට යනකොට. ඒතකොට ධාරාවේ දෙදිශාවට සිදුවන විචලනයන් අපිට මැද බිඳු ගැල්වනෝමීටරේ බලා ගන්න පුළුවන්. හැබැයි අර දෙවෙනි අයිතමේ තියෙන කෙලවරක බිඳුව නිසා අපිට ධාරාවේ දෙදිශාවේ විචලනය අරගන්න බෑ. අපිට ඒක බලා ගන්න වෙන්නේ එක පැත්තකට යන ධාරාවක් විතරයි. අනිත් පැත්තට ධාරාවක ගැල්වනෝමීටරේට හානිදායක වෙන්න පුළුවන් වැරදි පැත්තට ගියොත්. ඊට පස්සේ තුන්වෙනි රූපේ තියෙන ටැප් ස්විච් එකක්, ටකන යතුරක්. මේ ටැප් ස්විච් එකේ ස්විච් එක ඔන් කරන්න අපිට සිද්ධ වෙන්නේ ස්විච් එක ඔන් කරන්නේ අපි ටැප් ස්විච් එකේදී ස්විච් එක ඔන් කරන්නේ මෙන්න මේ උඩින් පහළට තද කරලා. එතකොට උඩින් පහළට තද කරාම මේ යට කොටස මේ කොටස් දෙක ස්පර්ශ වෙලා ස්විච් එක ඔන් වෙනවා. පරිපථය සංවෘත වෙනවා. පරිපථය සම්පූර්ණ සංවෘත පරිපථයක් වෙනවා. ස්විච් එක ඔන් වෙනවා. හරිද? ඊළඟට මේ පේනු යතුරේ ගත්තොත් මේ ස්විච් එක ඔන් ඔෆ් කරන්නේ මේ මැද්ද තියෙන පේනුව ඉවතට ඇතුළට දාලා. පේනුව ඇතුළට දැම්ම ස්විච් එක ඔන් වෙනවා. පේනුව ඉවත් කරොත් ස්විච් එක ඕෆ් වෙනවා. මේ දෙකේ විශේෂත්වය තමයි ටැප් ස්විච් එකේ තුන්වෙනි අයිතමයේ ටැප් ස්විච් එකේ ස්විච් එක ඔන් ඔෆ් කරilla පහසුයි. දඩබඩ ගාලා ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ කියන්නේ තද කරපු ගමන් ඔන් වෙනවා, අතගත්ත ගමන් ඔෆ් වෙනවා. ඔන් ඔෆ් කරilla පහසුයි. හරිද? හැබැයි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි කවුරු හරි එක්කෙනෙක් ලාවට තද කරොත් යන්නේ පොඩි ධාරාවක්. කවුරු හරි එක්කෙනෙක් හොඳටම තද කරොත් ලොකු ධාරාවක් යනවා. එතකොට ස්පර්ශය එහෙම නැත්නම් තද කිරීම අනුව ධාරාව වෙනස් වෙන්න පුළුවන්. තුන්වෙනි අයිතමයි ටැප් ස්විච් එකේ ධාරාව ස්පර්ශය අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හතරවෙනි අයිතමේ ස්විච් එක ඕෆ් කරන්න ඔන් කරන්න අපහසු වුණාට පේනුව දැම්මොත් කවුරු දැම්මත් යන්නේ එකම ධාරාව. එතකොට ස්පර්ශය අනුව ධාරාව වෙනස් වෙන්නේ නැහැ හතරවෙනි අයිතමේ. හරිද? හතරවෙනි අයිටම් එකේ ධාරාව වෙනස් වෙන්නේ නැහැ ස්පර්ශය අනුව. තුනේ ස්පර්ශ අනුව ධාරාව වෙනස් වෙනවා. හරිද? අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා රෝම ඉලක්කම් 1 AB අතරට සම්බන්ධ කරන්නේ මොන අයිතමේද කියලා අහන්නේ. හරිද? AB අතරට රෝම ඉලක්කම් 2 අහනවා CD අතරට සම්බන්ධ කරන්නේ මොකක්ද කියලා. දැන් මෙතන AB අතරට සම්බන්ධයක් දාන්නත් ඕනේ, CD අතරට සම්බන්ධයක් දාන්නත් ඕනේ. හරිද? මේ බලන්න. එතකොට AB අතරට දාන්න වෙන්නේ අපේ ස්විච් එක. AB අතරට දාන ස්විච් එක ටැප් ස්විච් එක වෙන්න ඕනේ. හරිද? ටැප් ස්විච් එක තමයි AB අතරට දාන්න සිද්ධ වෙන්නේ. හේතුව මේ ටැප් ස්විච් එක නෙමෙයි මොකද්ද මේ ප්ලග් ස්විච් එක. පේනු අතර තමයි දාන්න සිද්ධ වෙන්නේ. හේතුව ටැප් ස්විච් එක දාලා තද කරගෙන ඉන්න එක්කෙනා අනුව ධාරාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි විභවමානයක ධාරාව නියත ධාරාවක් හැම වෙලෙම ගලන්න ඕනේ. ධාරාව නියත වෙන්න ඕනේ විභවමානයක. ධාරාව වෙනස් වුණොත් විභව අනුක්‍රමණය වෙනස් වෙන්න පුළුවන් නිසා. දැන් අපිට මේ මීටර හේතුවට වගේ නම් ගැටලුවක් නැහැ කොයි ස්විච් එක දැම්මත්. එතකොට අපි ගොඩක් කලාවට දාන්න ඉතින් ටැප් ස්විච් එක. හරිද? තුන්වෙනි අයිද මේ මීටර හේතුවට. මොකද එයාගේ ධාරාවක් ගලන්න විතරයි ඕනි. ගලන් ධාරාව කීයද කියන එක අදාළ නැහැ. ධාරාවක් ගලන්න විතරයි ඕනි. හැබැයි මෙතන
ධාරාවක් ගලලා විතරක් හරියන්නේ නැහැ. ගලන ධාරාව නියත වෙන්න ඕනි. ඒක නිසා අපි උතනට දාන්න ඕනේ පේනු යතුරා. පේනු යතුරා. හැබැයි සමහරක් ප්‍රැක්ටිකල් වලදී සමහර කොන්දේසි මත ඔය පේනු යතුර වෙනුවට ටැප් ස්විච් එක දාන්න සිද්ධ වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කෝෂය ඉක්මනින් විසර්ජනය වෙන කෝෂයක් වගේ න ะ. එතකොට ඔන් ඔෆ් කිරිල්ලේ පහසුවට යන්න සිද්ධ වෙනවා. මට මතකයි 2016 දුකදී ඔන්නෝම ගැටලුවක් මතු වුණා. 2016 දුකදී ස්ට්‍රක්චර් එකේ. හරිද? ඊළඟට CD අතරට දාන්න වෙන්නේ මැද බිඳු ගැල්වනෝමීටරයක්. CD අතරට දාන්න වෙන්නේ මැද බිඳු ගැල්වනෝමීටරයක්. පළවෙනි අයිතමය හේතුව මට මෙතන අර මුලින්ම අපි කරන වැඩේ මතක් කරන්න. පාඨාංග ගන්න කලින් විභවමානේ ස්පර්ශ කරනවානේ දෙකලවර. දෙකලවර ස්පර්ශ කරලා බලනවනේ ධාරාව දෙදිශාවට තියෙනවද කියලා. දෙකලවර ස්පර්ශ කරලා ධාරාව දෙදිශාවට නංනේ සන්තුලන ලක්ෂයක් තියෙන්නේ. එතකොට සන්තුලන ලක්ෂයක් තියෙන්න නම් එක පැත්තකට ධාරාව වමට යන්න ඕනේ, අනිත් පැත්තෙන් ධාරාව දකුණට යන්න ඕනේ. එහෙනම් ඒ සන්තුලන ලක්ෂ්‍ය හරියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මැද බිඳු ගැලනෝමීටරයක් දැම්මොත් විතරයි. අර කෙලවරක බිඳුව තියෙන එකක් දැම්මොත් දැන් වම් පැත්තට නම් එයාගේ නිශ්චිත දිශාව දකුණට නම් ධාරාව ගන්න ගැටලුවක් වෙන එකක් නැහැ. හැබැයි වම් පැත්තට ධාරාව ගලද්දිත් එයා පෙන්වන්නේ බිඳුව කියලාමයි. වම් පැත්තට ධාරාව ගලද්දිත් එයා පෙන්වන්නේ බිඳුව කියලාමයි. ඒක නිසා එතන ගැටලුවක් මතුවෙනවා. කෙලවරක බිඳුව තියෙන ගැලනෝමීටරයක් සාමාන්‍ය ගැලනෝමීටරයක් දැම්මොත් ඒක නිසා අපි මෙතනට දාන්න ඕනේ මැද බිඳු ගැලනෝමීටරයක්. හරි. ඊට පස්සේ මෙම පරීක්ෂණයේදී උපකරණ නිසි ලෙස සකස් කිරීමෙන් අනතුරුව සන්තුලන දිගවල් දෙකක් ලබා ගත යුතුයි. ඒ මොනවද කියලා අහනවා. මේ බලන්න. මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධ හොයන්න යන්නේ ප්‍රස්ථාරික ක්‍රමයකට නෙමෙයි හැබැයි හොයන්නේ. මොකද ප්‍රස්ථාරික ක්‍රමයකට හෙව්වනම් මෙන්න මෙතන තියෙන R ප්‍රතිරෝධකය. ප්‍රස්ථාරික ක්‍රමයකට හෙව්වනම් මෙන්න මේ R ප්‍රතිරෝධකය නිශ්චිත ප්‍රතිරෝධකයක් නෙමෙයි. ඒක විචල්්‍ය ප්‍රතිරෝධකයක් වෙන්න ඕනේ ප්‍රස්ථාරික ක්‍රමයකට ගියා නම්. මේ නිශ්චිත ප්‍රතිරෝධයක් දාලා තියෙන පාඨාංග දෙකක් අරගෙන නිකන් ගාන හදලා අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න යන්නේ. හරිද? නිකන් ගාන හදලා අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න යන්නේ ප්‍රස්ථාරකයට යන්නේ නැතුව. එතකොට අපි පොඩ්ඩක් බලමු නිකන් ගාන හදලා ප්‍රස්ථාරික ක්‍රමයකට නොවන විදිහට අභ්‍යන්තර ප්‍රතිරෝධ හොයන්නේ කොහොමද කියලා චුට්ටක් ප්‍රැක්ටිකල් එක බලමු. ඕකේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයනකොට ප්‍රස්ථාරක නොවන ක්‍රමයට කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම මේ ප්‍රස්ථාරික නොවන ක්‍රමය. ප්‍රස්ථාරික නොවන ක්‍රමය. මෙතනදී අපි පාඨාංක දෙකක් ගන්නවා. එක පාඨාංකයක් තමයි විභවමානයත් එක්ක සන්තුලනය කරන කෝෂය තනියේ. මම මේකේ දල පරිපතයක් අඳින්නේ. විභවමානයත් එක්ක සන්තුලනය කරන කෝෂය තනියේ. එතකොට අපිට කෝෂයේ විද්‍යුත්ගාමක බලයට අදාළ සන්තුලන දෙකක් ලැබෙන්නේ. කෝෂයේ විද්‍යුත්ගාමක බලයට අදාළ සන්තුලන දෙකක් ලැබෙන්නේ. මම මේ සන්තුලන දෙක L නෝට් කියලා අරගන්නම්. හරිද? මෙයාගේ විභව අනුක්‍රමණයේ K නම් මේ වෙලාවේ අපිට පේනවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය සමානයි KL නෝට් කියලා. KL නෝට් කියලා. ඔය එක පාඨාංකයක් කෝෂය විතරක්. දෙවෙනි පාඨාංකය තමයි කෝෂයේ අග්‍ර විභවාන්තරය සම්බන්ධ කරනවා කෝෂය තුලින් ධාරාවක් ගලද්දී. දෙවෙනි පාඨාංකය තමයි කෝෂයේ අග්‍ර විභවාන්තරය සම්බන්ධ කරනවා කෝෂය තුලින් ධාරාවක් ගලද්දී. ඒකට මට කෝෂෙට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා ධාරාවක් ගලන විදිහට මේක සකස් කරන්න වෙනවා. අන්න එතකොට නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය වැදගත්. හරිද? බාහිරින් R ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා මේ වෙලාවේ සන්තුලනය කරනවා අපි ඒක L කියලා හිතමු. L1 කියලා හිතමු. හරිද? L1 කෝෂයේ අග්‍ර විභව අන්තරය. දැන් මෙතනද මෙහෙම වැඩක් වෙන්නේ.
මෙන්න මේ යට පරිපතයේ ගලන ධාරාවක් තියෙනවා. ඒක I කියලා අරගත්තොත් ඒ I ධාරාව මට ලියා ගන්න පුළුවන් E සමානයි I වතාවක් R ධන සිම්පල් R. එතකොට I එන්නේ E බෙදීම R ධන R. මෙයාගේ සන්තුලනය වෙනන්නේ අග්‍රභවාන්තරයක V. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් අග්‍රභවාන්තරයේ V ඕක සමානයි K වතාවක් L1. V ට දාන්න පුළුවන් I වතාවක් R ඕක සමානයි K වතාවක් L1. I ට දාන්න වෙන්නේ E බෙදීම R ධන R වතාවක් කැපිටල් R ඕක සමානයි K වතාවක් L1. හරිද? K වතාවක් L1. මෙතන හරි සරලයි. අර උඩින් ඊව ගෙනහලා මෙතනට ආදේශ කරනවා. එතකොට අපිට එනවා KL0 R බෙදීම R ධන R සමානයි KL1. K ට K කැපෙනවා හරස් ගුණිත දාන්න. එතකොට වමේ ඉතුරු වෙන්නේ L0 R විතරයි. දකුණු ඉතුරු වෙනවා මේක එහා පැත්තට ගියාම L1 R ධන L1 simple R. මේක මෙහෙට දාද්දී පොදු සාධක R එළියට යනවා. ඇතුලේ L0 ඍණ L1 වෙනවා. ඕක සමානයි L1 simple R. හරිද? එතකොට මට අභ්‍යන්තර ප්‍රතිරෝධය simple R අරගන්න පුළුවන් R වතාවක් L0 ඍණ L1 බෙදීම L1 කියලා. ඔන්න ඔහම. හරිද? එතකොට මේකේ ගන්න පාඨාංග දෙකක් තියෙනවා. හරිද? මේක ගන්න පාඨාංග දෙකක් තියෙනවා. පාඨාංග දෙක තමයි එකක් කෝෂ විතරක් ඉන්නේ නැද්දි ගන්න පාඨාංකය. අනිත් එක කෝෂෙට බාහිර ප්‍රතිරෝධය සම්බන්ධ වුණාට පස්සේ අරගන්න සන්තුලන දිග. මෙතන සන්තුලන දිගවල් දෙකක් ගන්නවා. මෙතන අපෙන් අහන්නේ ගන්න සන්තුලන දිගවල් දෙක මොනවද කියලා. B කොටසේ අහන්නේ සන්තුලන දිගවල් දෙකක් ලබා ගත යුතුය. ඒ මොනවද කියලා අහන්නේ. ඒතකොට සන්තුලන දිගවල් දෙක තමයි සන්තුලන දිගවල් දෙක තමයි පළවෙනි සන්තුලන දිග කෝෂ විතරක් සම්බන්ධ වෙලාවදී. කෝෂ විතරක් සම්බන්ධ කියන්නේ මුලින්ම අරගන්නේ S off අවස්ථාව. හරිද? එහෙනම් පළවෙනි සන්තුලන දිග S off වෙලාවේදී S ස්විචය off වෙලාවේදී සන්තුලන දිග. දෙවෙනි සන්තුලන දිග වෙන්නේ S ස්විච් එක on වෙලාවේදී සන්තුලන දිග. සන්තුලන දිගවල් දෙකයි. පළවෙනි සන්තුලන දිග S off වෙලාවේදී S off කියලා කියන්නේ විවෘත. off වෙලාවේදී සන්තුලන දිග. දෙවෙනි සන්තුලන දිග S on වෙලාවේදී on කියලා කියන්නේ සංවෘත. හරිද? සංවෘත. එහෙනම් පාඨාංක දෙක වෙන්නේ S විවෘත විට සන්තුලන දිග සහ S සංවෘත විට සන්තුලන දිග. S විවෘත විට සන්තුලන දිග සහ S සංවෘත විට සන්තුලන දිග. ඊළඟට C කොටස යහනවා. ඉහත ලබාගත් සන්තුලන දිගවල් සෙන්ටිමීටර 90 සහ 80 නම් මේ බලන්න. දැන් මෙතන සෙන්ටිමීටර 90 වෙනවා ඇත්තේ මොකද්ද? දැන් මෙතන සෙන්ටිමීටර 90 වෙනවා ඇත්තේ මොකද්ද? සෙන්ටිමීටර 90 කියන්නේ ලොකු දිගනේ. ලොකු දිග ලැබෙන්න ඕනි කෝෂයේ විද්‍යුත් ගාමන බලයට අදාළව. එහෙනම් ඔය L0 තමයි සෙන්ටිමීටර 90 කියන්නේ. L0 තමයි ලොකු දිග සෙන්ටිමීටර 90. එහෙනම් L1 තමයි අර R ප්‍රතිරෝධකයත් එක්ක ඉන්නේ නැති සන්තුලන දිග. ඒක සෙන්ටිමීටර 80යි. හරිද? ඒක සෙන්ටිමීටර 80යි. අපෙන් අහන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධනේ. මෙන්න මේ ඔප්පු කිරීම ඕනිය. දැන් මේක ඔප්පු කිරීම මම කලින් කරපු නිසා මට මේක දාන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ ඔප්පු කිරීම කරන්න ඕනි. ඔප්පු කිරීම කළාම තමයි ගානට යන්න වෙන්නේ. මම මෙතන ඔප්පු කරලා සමීකරණේ තරම් තියෙන නිසා ඔහොමම අරගන්න. හරිද? එතකොට මෙතන දැන් ඕකේ මේ නැත්තම් අපි හදමු. දැන් මෙතන අන්තිමට ඔප්පු කරනගෙන මහ ලොකු දෙයක් නෙමෙයි. අර සම්පූර්ණ ඔප්පු කිරීමම නෙමෙයි. මේකට අදාළව ඔප්පු කිරීම අපිට අරගන්න පුළුවන්. කෝෂයේ ඉන්නවා විද්‍යුත් ගාමක බලය E
අභ්‍යන්තර ප්‍රතිරෝධය R බාහිර R ප්‍රතිරෝධකයක් තියෙනවා. හරිද? R ප්‍රතිරෝධකයක් තියෙනවා. මෙතන ඔය සෙන්ටිමීටර් 80 සන්තුලන දිගේ ඉන්නේ මේ වෙලාවේ. හරිද? සෙන්ටිමීටර් 80. මෙතන අපිට අරගන්න පුළුවන් මෙයාගෙන් ගලන ධාරාව E බෙදීම R ධන R. ඔය පළවෙනි දේ අපි ලියා ගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක V සමානයි IR. හරිද? ඒතර V ට දාන්න පුළුවන් KL1. ඕක සමාන I ට දාන්න පුළුවන් E බෙදීම R ධන R වතාවක් R. එතකොට මෙතන KL1 සමාන E වෙනුවට දාන්න පුළුවන් KL0. ඕක බෙදීම R ධන R වතාවක් R. හරිද? එතකොට K ට K කැපිලා ගිහලා L1 කියන්නේ 80යි, L0 කියන්නේ 90යි, R කියන්නේ 5යි, ධන සිම්පල් R වතාවක් කැපිටල් R 5යි. එහෙනම් බිඳුවට බිඳුව කැපෙනවා. හරස් තුනෙන් දාපුවාම 80 වරක් 8 වරක් 5 40යි. ධන 8යි R. මෙතන 9 වරක් 5 45යි. එහෙනම් සුළු කරාම 8යි R සමානයි 5යි. R සමානයි 5 බෙදීම 8යි. 5 බෙදීම 8 කියන්නේ 0යි 6යි 48යි නේද? 50ට 8 ඒවා 6යි 48යි දෙකක් විතර 28 ඒවා 2යි 16යි 0.6යි 2යි 5යි ඔන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය. අභ්‍යන්තර ප්‍රතිරෝධය. එහෙම නැත්නම් අර සමීකරණ මම අර කලින් අරගෙන තියෙන නිසා ඒ සමීකරණෙම දාන්නත් පුළුවන් ඉතින්. හැබැයි ඉතින් ඔප්පු කරන්න ඕනේ මේකේ රූල් 6ක් 5ක් මේ 4ක් 5ක් දීලා තියෙන නිසා. රූල් 4ක් 5ක් දීලා තියෙන නිසා මේ සමස්ත ඔප්පු කිරීමම අරගන්න සිද්ධ වෙනවා අඩුම ගානේ මේ ටිකම. අර මුල ඔප්පු කිරීමත් ඕක තමයි ඉතින්. ඒකේ ස්ටෙප් එකනේ වැඩි. අර මුල ඔප්පු කිරීම ඉතින් වැඩි වෙන්නේ අර E සමානයි KL0 කියන සමීකරණය විතරනේ. එතකොට මේ ඔප්පු කිරීම ඕනි කරනවා උතන්ට. ඊට පස්සේ D කොටසේ අහනවා උපරිම නිර්වද්‍යතාවයක් සඳහා හැකි විශාලම සන්තුලන දිගවල් ලබා දෙන ආකාරයට විභවමානයේ සීරුමාරු කරන්න ඕනේ. හරිද? අපෙන් අහනවා ඉහත B සඳහන් සන්තුලන දිගවල් දෙකෙන් කුමක් මේ සීරුමාරුව සඳහා පාවිච්චි කරනවද කියලා හේතු දෙන්නලු. දැන් මෙහෙමයි. උපරිම නිර්වද්‍යතාවයක් ලැබෙන්න නම් උපරිම නිර්වද්‍යතාවයක් ලැබෙන්න නම් සන්තුලන දිගවල් අඩු වෙන්නද ඕනේ වැඩි වෙන්නද? සන්තුලන දිගවල් වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන සන්තුලන දිගවල් දෙකක් ආවනේ 80යි 90යි කියලා. හරිද? හිතන්න විභවමානයේ දිග සෙන්ටිමීටර් 200යි. හරිද? විභවමානයේ දිග සෙන්ටිමීටර් 200යි. හරිද? සෙන්ටිමීටර් 200යි. මංගාව සන්තුලන දිගවල් දෙකක් වෙනවා. එකක් L0 අනිත් එක L1. L0 කියන්නේ විශාල අගය. L1 කියන්නේ කුඩා අගය. මම මේක මුලින්ම සකස් කරගන්නවා මේගොල්ලන්ගේ ලොකු දිගවල් පෙන්වන විදිහට. ඒක මට සකස් කරගන්න පුළුවන් සංවේදීතාවය වැඩි කරලා. ඒ කියන්නේ විභව අනුක්‍රමණය අඩු කරලා. අපි සංවේදීතාවය ගැන මීට කලින් කතා කරලා තියෙනවා ප්‍රැක්ටිකල් වල. මේ MCQ වලදී එහෙමත් කතා කරලා තියෙනවා. එතකොට මේකේ අපි හිතමු නිකමට විභවමාන කම්බියේ දිග 200 සෙන්ටිමීටර්. 200 සෙන්ටිමීටර්. මම මෙයාගේ සංවේදීතාවය වැඩි කරලා සෙන්ටිමීටර් 200ට අරන් යනවා කුඩා එක්කෙනා. කුඩා එක්කෙනා මම සෙන්ටිමීටර් 190කට විතර අරන් එනවා. හිතන්න. එතකොට හිතන්න කුඩා එක්කෙනා 190කට එනකොට ඒ වෙලාවේ විශාල එක්කෙනා අපි සකස් කරන්න මෙයාව. අංක 1ට සකස් කරන්න මෙයාව කියලා හිතන්න. එතකොට මෙයාව සකස් කරාම මෙයාට ලැබිලා තියෙන අගය අපි දන්නේ නැහැ සකස් කළේ මෙයාව විශාල අගය නිකන් 220ක් විතර වෙනවා. ඒතර ඒක ගැටලුවක්නේ. මනින්න බෑ. ඇයි? කුඩා එකට අදාළව උපරිම සන්තුලන දිගක් එන විදිහට මේක හැදුවොත් විශාල එක විභවමානයටත් වඩා ලොකු වෙන්න පුළුවන්. කුඩා සන්තුලන දිගට මේකේ උපරිමයක් එන විදිහට මේක සකස් කරොත් විශාල එක විභවමානයටත් වඩා ලොකු වෙන්න පුළුවන්. ඒ නිසා එතන ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒක නිසා අපි මොකද කරන්නේ මෙතන
අපි මේ විශාල එක්කෙනාව සකස් කරනවා 190කට විතර. මෙයාව සකස් කරනවා 190කට විතර. අන්න එයාව 190කට සකස් කරාම මෙයා නිකම්ම සකස් වෙනවා 175කට විතර. අපි නිකන් හිතමු අගයන් 175කට විතර ගැටලුවක් නැහැ, ඒක මැන්න හැකි. හරිද? එහෙනම් අංක 1ට සකස් කරන්න ඕනේ මොකද්ද? කුඩා සන්තුලන දිගද විශාල සන්තුලන දිගද? විශාල සන්තුලන දිග. ඒතර විශාල එක 200ට කිට්ටු කරලා හැදුවොත් දැන් මේක විභවමාන කම්බිය 200යිනේ. විශාලම සන්තුලන දිග 200ට කිට්ටු කරලා හැදුවොත් අර කුඩා සන්තුලන දිගත් මැනගන්න පුළුවන් වෙනවා. හැබැයි ඔගේ අනිත් පැත්ත කරොත් කුඩා එක 200ට කිට්ටු කරොත් ලොකු එක්කෙනා 200ටත් වඩා වැඩි වෙලා 200ටත් වැඩි වෙලා මැනගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකේ උපරිම නිර්වද්‍යතාවයකට පාඨාංග ගනිද්දී මේ විභවමාන සකස් කිරීම සකස් කරන්න ඕනි විශාල සන්තුලන දිග කම්බියේ උපරිමයකට එන විදිහට. එහෙනම් පළවෙනි එකේ අහන්නේ ඉහත බීහි සඳහන් සන්තුලන දිගවල දෙකෙන් කුමක් මෙම සීරුමාරුව සඳහා භාවිතා කළ යුතුද? පිළිතුරට හේතු දෙන්න. හරිද? භාවිතා කරන්න ඕනේ S of වේලාවේදී සන්තුලන දිග. හරිද? භාවිතා කරන්න ඕනේ S of විට සන්තුලන දිග. හරිද? S of විට සන්තුලන දිග. හරිද? S of විට සන්තුලන දිග. ඒකට හේතුව අහනවා. හේතුව තමයි ලියාගන්න S of විට ලැබෙන්නේ විශාල සන්තුලන දිගයි. S of විට ලැබෙන්නේ විශාල සන්තුලන දිගයි. විශාල සන්තුලන දිගයි. එය කම්බියේ උපරිම දිගට අනුරූපව සැකසුවහොත් එය කම්බියේ උපරිම දිගට අනුරූපව සැකසීමේදී එය කම්බියේ උපරිම දිගට අනුරූපව සැකසීමේදී එය කම්බියේ උපරිම දිගට අනුරූපව සැකසීමේදී S on විට ලැබෙන කුඩා සන්තුලන දිගද S on විට on කියලා කියන සංවෘත අවස්ථාව S on විට ලැබෙන කුඩා සන්තුලන දිගද S on විට ලැබෙන කුඩා සන්තුලන දිගද මැනගත හැකි පරාසයක පිහිටයි. මැනගත හැකි පරාසයක පිහිටයි. මැනගත හැකි පරාසයක පිහිටයි. ඒ යටින් ලියාගන්න. ඒක යටින් ලියාගන්න. අපි බැරි වෙලාවත් කියන එක කොහොමද මේ අර ශාස්ත්‍රීය කරන්න ඕනේ ඔන්න ඔහොම ලියමු. අපි බැරි වෙලාවත් කුඩා සන්තුලන දිග උපරිමයක් වෙනසේ සැකසුවහොත් කුඩා සන්තුලන දිග උපරිමයක් වනසේ සැකසුවහොත් කුඩා සන්තුලන දිග උපරිමයක් වනසේ සැකසුවහොත් විශාල සන්තුලන දිග කම්බියේ දිගටත් වඩා වැඩි විය හැක. විශාල සන්තුලන දිග කම්බියේ දිගටත් වඩා වැඩි විය හැක. විශාල සන්තුලන දිග කම්බියේ දිගටත් වඩා වැඩි විය හැක. විශාල සන්තුලන දිග කම්බියේ දිගටත් වඩා වැඩි විය හැක. එසේ වුවහොත් විශාල සන්තුලන දිග
එසේ වුවහොත් විශාල එසේ වුවහොත් S of විට S of විට එසේ වුවහොත් S of විට සන්තුලන ලක්ෂයක් ලබාගත නොහැකි විය හැක නෙමෙයි නොහැකි වේ. එසේ වුවහොත් S of විට සන්තුලන ලක්ෂයක් ලබාගත නොහැකි වේ. සන්තුලන ලක්ෂයක් ලබාගත නොහැකි වේ. ඔතනින් මේ විස්තරය දාගන්න යටින් මෙන්න මේ විස්තරය. දැන් ඔතන මේ රූල් දෙකනේ දෙන්නේ. ඔතන රූල් දෙකයි දෙන්නේ. ඔතන රූල් දෙකක් දෙන නිසා ඔය මුළු විස්තරය ලියන්න බෑ. ලියන්න ඕනේ නැහැ ලියන්න බෑ කොහොමත් ඔතන. ඔතන රූල් දෙකයි දෙන්නේ මේ ස්ට්‍රක්චර් වල වැදගත් ඒ දෙන ඉඩ ප්‍රමාණයත් එක්ක අපි උත්තරේ ගලපන විදිය. රූල් 5ක් විතර දුන්නා නම් ඔය සම්පූර්ණ උත්තරේම ලියන්න වෙනවා. රූල් 5ක් විතර දුන්නා නම් ඔය සම්පූර්ණ උත්තරේම ලියන්න වෙනවා. දැන් මෙතන රූල් දෙකයිනේ දෙන්නේ. රූල් දෙකයි දෙන්නේ. එහෙනම් අපිට උත්තරේ වැදගත්ම කෑල්ල විතරයි ලියන්න වෙන්නේ උතන. වැදගත්ම කෑල්ල තමයි දැන් අර අපි අපෙන් අහන්නේ මොන සන්තුලන දිගද අරගන්නේ කියලානේ. එතකොට ඒකට උත්තරයක් අපිට රූලක් අයින් කරන්න වෙනවා. භාවිතා කළ යුතු සන්තුලන දිග වෙන්නේ ස්විච් එක S of විට සන්තුලන දිග කියන එකට රූලක් අයින් කරන්න වෙනවා. එතකොට අපිට පැහැදිලි කරන්න ඉතුරු වෙන්නේ එක රූලයි. S of විට සන්තුලන දිග කියන එක පළවෙනි උත්තරේ. ඒක පැහැදිලි කරන්න ඉතුරු වෙන්නේ තව රූලයි. දැන් උතන රූල් දෙකෙන් එක රූලක් අයින් කරන්න වෙනවා සන්තුලන දෙකෙන් කෝකද කියන එකට S of විට සන්තුලන දිග කියලා. හරිද? ඒතර ඒකට උඩ රූල අයින් කරන්න වෙනවා. පැහැදිලි කරන්න ඉතුරු වෙන්නේ එක රූලයි. එතකොට පැහැදිලි කරන්න සිද්ධ වෙනකොට තනි වාක්‍ය කොටස මොකක්ද කියලා බලන්න ඕනේ ඔය සම්පූර්ණ විස්තරයම වැදගත්ම වාක්‍ය කොටස. වැදගත්ම වාක්‍ය කොටස තමයි එවිට ලැබෙන්නේ වැඩි සන්තුලන දිගකි කියන එක. හරිද? අර අපි පළවෙනිටම පටන් ගත්තේ S of විට ලැබෙන්නේ වැඩි සන්තුලන දිග. හරිද? ඒක තමයි පැහැදිලි කිරීම වෙන්න ඕනේ. පිළිතුරට හේතුව වෙන්න ඕනේ. ඒතර ඔතන B කොටසේ රෝම ඉලක්කම් 1ට උත්තර දෙකක් අහනවා රෝම ඉලක්කම් 1 පළවෙනි එක S of විට සන්තුලන දිග. ඒකට හේතුව S of විට සන්තුලන දිග වැඩි උපරිමයි. S of විට සන්තුලන දිග උපරිමයි. S of විට සන්තුලන දිග උපරිමයි. ඊට පස්සේ අපෙන් අහනවා රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම් 2 අහනවා කුමන අයිතමය මගින් මෙම තීරමාව සිදු කරන්නේද කියලා. හරිද? දැන් මෙතන සන්තුලන දිග වැඩි කරන්නනේ ඕනේ. සන්තුලන දිග වැඩි කරන්න නම් විභව අනුක්‍රමණය අඩු කරන්න සිද්ධ වෙනවා. සන්තුලන දිග වැඩි කරන්න නම් විභව අනුක්‍රමණය අඩු කරන්න සිද්ධ වෙනවා. විභව අනුක්‍රමණය අඩු කරන්නේ අපි මෙන්න මේ R ප්‍රතිරෝධය අගේ වැඩි කළා. මේ R කියලා මේ R1 කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ R1 ප්‍රතිරෝධයගය වැඩි කරනකොට සංවේදීතාවය වැඩි වෙනවා විභව අනුක්‍රමණය අඩු වෙලා. එහෙනම් අපෙන් අහන්නේ ඊළඟට මොන අයිතමේන්ද මෙයාගේ උඩ තීරුමාරුව කරන්න කියලා. අයිතමේ තමයි R1 කියලා ලිව්වනම් ඇති. හරිද? උඩ තීරුමාරුව කරන අයිතමේ මොකද්ද කියලා අහන්නේ R1 එහා මෙහා කළා තමයි තීරුමාරු කළා තමයි ඔක සිද්ධ කරන්නේ. ඊළඟට E කොටසේ ඉහත B යටතේ මිනුම් ලබා ගැනීමේදී පහයි යොමුට වඩා බොහෝසෙයින් විශාල R අගයක් පරිපතේ භාවිතා කළේ නම් සිම්පල් R සඳහා අපේක්ෂා කරන්නේ වැඩි නිර්වද්‍යතාවයක්ද අඩු නිර්වද්‍යතාවයක්ද කියලා අහනවා. හරිද? අති විශාල R එකක් පාවිච්චි කරොත්. හරිද? මේ බලන්නකෝ. දැන් මොකද වෙන්නේ? දැන් ඔතන තියෙන මෙහෙම එකක්නේ.
මෙතන R ප්‍රතිරෝධය තියෙනවා. කෝෂයේ ඉන්නම කෝෂයේ විද්‍යුත්ගාමක බලය E අභ්‍යන්තර ප්‍රතිරෝධය R. මේක L නෝඩ් සන්තුලන දිග අපි අරගත්තේ ඊට අදාළව. හරිද? L නෝඩ් සන්තුලන දිග අරගත්තේ ඊට අදාළව. දෙවෙනි සන්තුලන දිග L1 අපි ඕක අරගත්තේ අග්‍ර විභවාන්තරයට අදාළව. අග්‍ර විභවාන්තරයට අදාළව. හරිද? අග්‍ර විභවාන්තරයට අදාළව. හරිද? ඔය අග්‍ර විභවාන්තරය මොකද වෙන්නේ? අග්‍ර විභවාන්තරය අපිට ලියා ගන්න පුළුවන් කොහොමද? ඔයාලට මතක ඇති E ඍණ IR කියලා. E ඍණ IR I simple R නේ. අග්‍ර විභවාන්තරය අපිට ඉන්නේ E ඍණ I simple R කියලා. හරිද? අග්‍ර විභවාන්තරය. දැන් මෙතන මොකද වෙන්නේ? අපි R ව ඉතා විශාල කරොත් R ව ඉතා විශාල කරොත් හරිද? R ව ඉතා විශාල කරොත් ගලන ධාරාව ඉතා කුඩා වෙනවා. ඒ කියන්නේ R ව ආසන්න වශයෙන් අනන්තය කළොත් ගලන ධාරාව ආසන්න වශයෙන් බිඳුව වෙනවා. එතකොට ගලන ධාරාව ඉතා කුඩා වෙනවා නම් මේ කොටස බිඳුවට කිට්ටු වෙනවා නම් මොකද වෙන්නේ? ඒ කොටස බිඳුවට කිට්ටු වෙනවා නම් ඔතන අග්‍ර විභවාන්තරයයි විද්‍යුත්ගාමක බලයි ආසන්න වශයෙන් සමාන වෙනවා. ඒ කියන්නේ L1 සන්තුලන දිගයි L නෝඩ් සන්තුලන දිගයි ආසන්න වශයෙන් සමාන වෙනවා. සෙන්ටිමීටර් 80 90 කියලා නෙමෙයි එන්නේ. එතකොට 89.99990යි කියලා. එතකොට ඒ සන්තුලන දිගවල් දෙක ආසන්න වශයෙන් සමාන වුණාම පරීක්ෂණයේ වර්ධිනවනේ. පාඨාංක දෙකක් ගන්නකොට පාඨාංක දෙක එකම ගියන්න. පාඨාංක දෙක සමාන නම් ප්‍රැක්ටිකල් එක කරන්න බෑනේ. වෙනස් පාඨාංක දෙකක් ඕනේ. වෙනස් පාඨාංක දෙකක් ගන්න ගියාම තියෙන්නේ සමාන අගයන් දෙකක්. ඒ කියන්නේ මෙයාට එනවා 89.999ක් වගේ. 89.999ක් වගේ. මෙයාට එනවා 90ක් කියලා. ඒතර 89.999 කියන්නේ මේ අතර වෙනස 0.01ක් වගේනේ. ඒතර මේක දෝෂයක්. මේ වෙනස කුඩයි. හරිද? ඒ කියන්නේ පාඨාංක දෙකක් ගන්න ගියාම පාඨාංක දෙක සමාන අගයක්. එතකොට අවුල්. හරිද? ඒක අවුලක්. එහෙනම් මෙතන R ට ඉතා විශාල එකක් පාවිච්චි කරොත් පරීක්ෂණේ වරදින්නේ සන්තුලන දිගවල් එකම අගයන් වෙලා. සන්තුලන දිගවල් ඉතා කිට්ටු අගයන් වෙලා. හරිද? එතකොට E කොටසට උත්තරය ලියමු මෙහෙම. අපෙන් අහන්නේ E කොටසේ 5 යොමුට වඩා බොහෝ සෙයින් විශාල R වර්ගයක් භාවිතා කළොත් සිම්පල් R සඳහා අභ්‍යන්තර ප්‍රතිරෝධය සඳහා අපේක්ෂා කරන්නේ වඩා වැඩි නිවැරදි අගයක්ද අඩු නිර්වද්‍ය අගයක්ද කියලා. ලැබෙන්නේ අඩු නිර්වද්‍යතාවයක්. සිම්පල් R හි නිර්වද්‍යතාවය අඩු වෙනවා. ඒකට හේතුව පැහැදිලි කරන්න මෙවිට අපිට හේතුව පැහැදිලි කරන රූල් දෙකක් තියෙනවා. ඒ නිසා ටිකක් පුළුල් විස්තරයක් ලියන්න වෙනවා. මෙවිට ගලන ධාරාව මෙවිට E කෝෂයෙන් ගලන ධාරාව ඉතා කුඩා වේ. කෝෂයේ අග්‍ර විභවාන්තරය විද්‍යුත්ගාමක බලයට ආසන්න වේ. කෝෂයේ අග්‍ර විභවාන්තරය විද්‍යුත්ගාමක බලයට ආසන්න වේ. එම නිසා සන්තුලන දිගවල් අතර වෙනස ඉතා කුඩා වේ. සන්තුලන දිගවල් අතර වෙනස ඉතා කුඩා වේ. ගලන ධාරාව ඉතා කුඩා වෙනවා. ඒක නිසා විද්‍යුත්ගාමක බලයට ඉතා ආසන්නකයක් බවට පත් වෙනවා අග්‍ර විභවාන්තරේ. ඒ නිසා සන්තුලන දිගවල් අතර වෙනසක් පවතින්නේ නැති වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් සන්තුලන දිගවල් එකම අගයක් වේ. එහෙම ලිව්වත් ගැටලුවක් නැහැ. සන්තුලන දිගවල් එකම අගයක් වේ.